ඔබගේ මගේ දෙවිඳුන් ව්‍යසනය වාසනාවකට පෙරලන සමිඳුන් බව අයිති කරගන්න. මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතයේ හැමදාම පිළිවෙල මට සිදුටු සුමුදු ජීවිත රටාවකට ඔබ මම හැමදාම ආවඩන්නට බෑ. ඔබගේ මගේ ජීවිතයේ අවුල් පටලැවිලි වෙන කාලවල් තියෙනවමයි. ප්‍රශ්න අරගල වේදනාවන් පීඩාවන් හරහා ඔබ මම යා යුතුමයි. හැමදාම එකම තලයකින් එකම විදියට ජීවිතය බලාපොරොත්තු වෙන්නට එපා. එහෙම ඔබ බලාපොරොත්තු වුණොත් ඔබ ජීවිතේ කාලකන්ණි වෙනවා. කලකිරණ තැනකට වැටෙනවා. ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන්න බැරි වෙනවා. ගාදර ප්‍රමාන්තයනේ ස්වාමීන් වහන්සේ අද ඔබව කැඳවන්නේ එතනට. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා උන්වහන්සේට පුළුවන් හැදිවෙච්ච ඔබගේ ජීවිතය හැඩ කරන්න. ඔබගේ ජීවිතේ වැරදීමක් කරන්න. ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය ඔබගේ ජීවිතේ තියෙන්නට ඕනේ. ඒ විශ්වාසය ඔබට ලැබෙන්නේ උන්වහන්සේගේ වචනයත් එක්ක. ඔබගේ ජීවිතයේ ආධ්‍යාත්මික පෝෂණය සප්‍රසාදය සහ දේව වචනය එක්ක ඔබගේ ස්පිරිත්තුව නැගී සිටින්නට ඕනේ. ඔබගේ ස්පිරිත්තුව පෝෂණය වෙන්නට ඕනේ. ස්පිරිත්තුව සන්නද්ධ වෙන්නට ඕනේ. මාංශය තුළ ඔබගේ සාමාන්‍ය ඇස් වලින් දකින ඔබගේ බුද්ධියෙන් උපකල්පනය කරන පරිකල්පනය කරන යථාර්ථයට එහා තැනක ඔබ වචනය හරහා අයිති කරගන්න දෙයක් තියෙන්නට ඕනේ. එතන ලැබෙන්නේ ජීවනදායක භෝජනය මමයි. මා වෙතට එන අය උන්වහන්සේ කියනවා කවදාවත් පිපාස වෙන්නේ නැහැ. මාව අනුභව කරන කෙනාගේ කවදාවත් දුසාගෙන වෙන්නේ නැහැ. අදහන කෙනාට ඒක තමයි උන්වහන්සේ සප්‍රසාදික ජීවිතයට ඔබ මාව කැඳවන්නේ. ඒ සප්‍රසාදික ජීවිතය තුළ ඔබට මහා පුදුම බලයක් ලැබෙන්නට ඕනේ. ජීවිත අරගල කියන්න රිදෙනවමයි. ඒක කිසි වෙනසක් නැහැ. ඒක අපි දකින ස්ටීවන්තුමාගේ මරණයත් එක්ක එයාලා බොහෝසේ දුක් විඳිනවා කියලා කියනවා. සදහැවත් අය ස්ටීවන් බුමදානයකට ඔහු ගැන බොහෝසෙයින් වැළපුණා. ආධ්‍යාත්මික ජීවිතයක් ඔබට රිදෙන්නේ නැත්තේ නෑ. පරිශුද්ධාත්මයන් තුළ කියලා ඔබට රිදෙන්නේ නැත්තේ නෑ. ඔබ රිදෙනවා. ජේසුස් රිදුණා. දේවා මට රිදුණා. ඔබගේ හදවත කඩුවකින් පසාර වෙනවා කියලා කිව්වා. ජේසුස් කිව්වා පුළුවන් නම් මේක අයින් කරන්න. එලොහිම් ලැබලා ලාභ සබක්තානේ ඔබ දෙවියන් ඔබ මාත් තෙරියමන්ද. මට මේ පාත්‍රයෙන් බොන්න වෙනවා කියන කිව්වා. හිත කැමති ගත දුබලය කියලා කිව්වා. මගේ ආදර ප්‍රේමවන්තනි මේක අරගලයක්. හැබැයි ඒ තැනදී බලන්න උන්වහන්සේ මේ ව්‍යසනය වාසනාවක් කරන විදිය. ඒ දවසේදී ජෙරුසලමේ සභාවට විරුද්ධව දරුණු පීඩන හටගත්තේ. ස්ටීවන්තුමාගේ මරණයත් එක්ක. එවිට ප්‍රේරිතයෝ හැර සිසු සියල්ලෝ ජුදේසා සමහරේ පළාත්වල විස්සරවනු ලැබුසේක. මතක තියාගන්න. බීජ මල්ලේ තියාගන්න බෑ. බීජ වපුරන්නට ඕනේ. වපුරනවා කියන්නේ විසිරනවා. ඒක බීජවලට නන්නත්තර වෙන අත්දැකීමක් වෙයි. කරලෙන් කඩලා අරගෙන මල්ලකට අරගෙන විසි කරද්දී බීජ විසිරලා දන්නේ නැති තැන්වල වැටිලා හුරු පුරුදු නැති තැන්වල හිර වෙලා කලකන තැනක් වෙයි බීජ විසි කරන අත්දැකීම. මගේ ආදර ප්‍රේමන්තනි. හැබැයි බලන්න එහෙම විසි කරන තැන ඒ විසිරවීම වෙන්නේ පීඩාවක් එක්ක. ඒ පීඩාවක් එක්ක වෙන විසිරවීම ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන විදිය. ඒක මහා පුදුමයි. මොකද උන්වහන්සේ කතා කරලා කියනවා මම ආවේ මගේ කැමැත්ත කරන්න නෙමෙයි මගේ තාත්තගේ කැමැත්ත කරන්න. මගේ තාත්තගේ කැමැත්ත තමයි මට දෙන එක්කෙනෙක්වත් නෑර. ගලවනවා කියන එක. එතකොට අර විසි වෙන හැම කෙනෙක් එක්කම හැම බීජයක් එක්කම උන්වහන්සේට ගඩදෙනවා තියෙනවා. සැලැස්මක්. ඒ වැටෙන තැන පැල කරලා උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කැමැත්ත එතන සාක්ෂාත් වෙන්නට උන්වහන්සේ තුළ අධිෂ්ඨානයක් තියෙනවා. ඒතර බීජවල දැක්මෙන් එක විසිවීමක්, නැතිවීමක්, අනාථවීමක්, හැඩවීමක්, ව්‍යසනයක්. ඔබ බාධානවා නම් ඒක වාසනාවක් වෙනවා කියලා. ඔබගේ වැරදීම උන්වහන්සේ වැරදීමක් කරනවා කියලා. දැන් පාවුල් සාවුල් කියන චරිතය පීඩා කරගෙන ගෙයින් ගෙදර ගිහිල්ලා විනාශ කරන එක ඒක ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. කවදාමත්ම. නමුත් ඒ ව්‍යසනය උන්වහන්සේ වාසනාවකට පෙරලන්න බලයක් ඇති කියලා ඔබ විශ්වාස කරනවා නම් ඒක මා පුදුම අත්දැකීමක් වෙනවා. බලන්න පිලිප්ගේ ජීවිතය. පිලිප් සමාරියේ විසිරුණු ලැබුව අය දේශයේ සැරිසරමින් දේව වචනය දේශනා කළා.
එයාලා අපිට මෙහෙම වුණානේ, අපි මෙහෙම විසි කරානේ, අපිව දාලා ගියානේ, අපිව නැති වුණානේ කියලා හොටු පෙරාගෙන අඬන්නේ හිටියේ නැහැ. ඒ උදාහරණ ඔබගේ මගේ ජීවිතය හිරවෙච්ච තැනක අබ්බගාත වෙලා ජීවිත සිද්ධිත් එක්ක. ඇයි ඇස්සල්ල බලන්න බැරි? උන්වහන්සේට පුළුවන් මේ ව්‍යසනේ වාසනාවක් කරන්න. මේ හැදිවෙච්ච තැන හැඩ කරන්න. අස් කරනවා නෙමෙයි හැඩ කරනවා. ඒ වැරදිම වැරදීමක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ අතට බාර වෙන්න. ඇත්ත හිල්ලෙන් ඒ සප්‍රසාදය අනුභව කරලා වචනේ අයිති කරගෙන ඇත්ත හිල්ලෙන් ස්වාමීන් වහන්සේට බාර වෙන්න මගේ ජීවිතය ඒ වාසනාව කරන්නට. පෞද්ගලිකව ගත්තාම ඒක අමාරු දෙයක්. ජෙසිකාගේ මම ආවේ මගේ කැමැත්ත කරන්න නෙමෙයි. මම කැමති පුළුවන් තාත්තා මේ පාත්‍රය අයින් කරන්න. හරි ඔබට මට ජේසුට දේවම්මට අපි හැමෝටම තිබ්බ කැමැත්තක්. හැබැයි ඒක නෙමෙයි එතන. ස්වාමීන් වහන්සේගේ කැමැත්තට බාර වෙද්දී ස්වාමීන් වහන්සේට කැමැත්තට ඔබ ඉඩ දෙද්දී මම පුදුම දෙයක් උන්වහන්සේ කරන්නේ. දැන් පිළික් සමාරියට යනවා. සමාරිය නුවරගොස් ඒ ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කළේ. පිළික් කී දේ ඇසු ඔහු කළ පුදුම දේ දුටු ජන සමූහය ඔහුට එක සිතින් සවන් දුන්නා. එළියේ හැම දෙයක්ම කොච්චර ලස්සනට වෙනවද? හැබැයි ඇතුලේ පර්සනලි පිළිප්ට මොනතරම් අරගලයක් ඇද්ද? සීවන් මරලා මොන වගේ වෙයිද? එයාලගේ ඉන්න හිටින්න දැන් නැහැ. එයාලගේ තමුන්ගේ කියන අයම ප්‍රතික්ෂේප කරලා ගිනි ගොඩක ඇවිලෙනවා. ඇයි ස්ටීව ඔබ හිතන්නේ පිළිප් කියන්නේ සුපර්මෑන් කෙනෙක්ද? නැහැ. පර්සනලි පෞද්ගලිකව අරගලයක්. හැබැයි උන්වහන්සේ ඒක වාසනාවකට පෙරලන මහිමය. වචනය අශුද්ධාත්මයෙන් වැහි සිටි බොහෝ දෙනෙකුගේ ඒ ආත්මය මහාලින් මොරගස් බිඳුරු වී ගිය. බොහෝ අංශභාග රෝගීද කොරෝද සුව කර ලැබුවේ. ඔබගේ වේදනාව මා බලගත්තු අත්දැකීමක් මගේ ප්‍රමාන්තනේ. සභාව තුළ ඒ පීඩාවයි අද සභාව මෙතනට ගෙනාවේ. ඔබගේ මගේ ජීවිතයේ අවුරුදු 2කට කලින් අද වගේ දවසක තමයි බෝම්බ පිපුරුනේ. කෑලි කෑලි කීතු වෙලා විසිරුනේ. ඒක ව්‍යසනයක් මෙස්. ඒ ව්‍යසනේ ස්වාමීන් වහන්සේ වාසනාවකට පෙරලනවා. ඒක අයිති කරගන්න. ඒ මැරිච්ච අපේම සදහැවතුන්ගේ ලේ වල බලයක් අපිට තියෙනවා. අපි ජීවත් වුණේ මැරෙන්න කියන එකට මේ මැරුණා. උන්වහන්සේගේ නාමය උදෙසා මැරෙන්න අපිට ශක්තියක් තියෙනවා. ඒක ශක්තියක්. ඒක පරාජයක් නෙමෙයි. එක කූට ආයගේ අදහස් වලට දේශපාලනිකව වෙන දෙයකින් නිසා වෙන්න ඇති. නමුත් ඊට වඩා දෙයක් ඒ ලේවල බලයක් ජේසුස් එක්ක සම්බන්ධනම තියෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනේ ඒ පණිවිඩය අයිති කරගමු. අද ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඒකයි. පෞද්ගලිකව රිදෙනවා. ඒ පෞල් වලට රිදෙනවා, අපිට රිදෙනවා, අපි ඔක්කොම හරි. හැබැයි ඊට වඩා යහදයක්. ස්වාමීන් වහන්සේ හැඩි වෙච්ච තැන හැඩ කරනවා. ඒ මැරිච්ච හැම කෙනෙකුගේම ජීවිත උන්වහන්සේ පුදුම විදිහට නගා සිටිනවා. විශ්වාස කරන්න. අයිති කරගන්න. ඒකයි වචනේ කතා කරලා කියනවා. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය. නුවර ප්‍රීතියක්. පිළිප්ගේ ජීවිතය කොච්චර අලගලයක්ද? මේක අපි මේ දෙවොලනේ අපි ජීවත් වෙන්නේ. මගේ පෞද්ගලිකව මම ඉරෙයි. තුවාල වෙයි, රිදෙයි, මැරෙයි, චප්ප වෙයි. මේ ස්වාමීන් වහන්සේට පුළුවන් ඒ කුඩු පට්ටම් වෙන කෑලි වලින් මහා පුදුම දෙයක් කරන්න. මනුෂ්‍යයන් දැක්කහම එක මෙලෙච්ච ලේවිලක් මස් ගොඩක් කාලකන්නිකමක් මනුෂ්‍යස්. හැබැයි විශුද්ධාත්මන තුළ දකිද්දී ඒ හැම දශමයකටම ලේ බිඳුවකටම මස් වැදැල්ලකටම බලයක් තියෙනවා. ඔබගේ මගේ දෙවියන් වහන්සේ, ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ, අධිපතියාණන් ඒ හැම සිද්ධියකට මුඩින් ඉන්න. අදහන්න, විශ්වාස කරන්න, අයිති කරගන්න. එනිසා මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබගේ මගේ ජීවිතේ විසි වෙද්දී, පොඩි වෙද්දී ස්වාමීන් වහන්සේ ඒ හැඩි වෙච්ච ජීවිතය හැඩ කරන්න පුළුවන් මහා බලවතානන් බව අයිති කරගන්න. දෑබර ප්‍රමාන්තයනි. ආමෙන්. ජෙස් වීඩයි.